නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඉතින් සුපුරුදු ලෙසින් මේ සන්ධ්‍යාවෙත් සම්බුදු සිතක ආශ්‍රය සදහම් සාකච්ඡාව ශ්‍රවණය පිණිස නැරඹීම පිණිස පින්වන්ත හැම දෙනාම ශ්‍රද්ධා ප්‍රේක්ෂක අවකාශයේ සිව්දිස්සාවෙන් රැඳී නැවතී ඉන්නවා කියලා අපි දන්නවා. ඉතින් ඔබ හැම දෙනාම ඊටාම දයාවෙන් අපි ඒක රාශි කරගන්නවා. ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ දස බල ඥාන පිළිබඳව අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ මේ දිනවල දීර්ඝව දහම් කරුණු පහදන අවකාශයේ අපටත් පුණ්‍ය අවකාශයන් පින උදාවනවා තුනුරුවන හදවතේ වඩා හිඳවාගෙන දහම් සාකච්ඡා ශ්‍රවණයට. ඉතින් නිරන්තරයෙන් කලන මිතුරා ශ්‍රද්ධා රූපායනී අභියස රැඳෙන්න ඒ වගේම අනිකුත් ඔබේ හිතවත් සමාජිකයන් ඒ පිණිස කැඳව ගන්න කියලාත් අපි ආරාධනා කරනවා. ඒ ආරාධනාවත් එක්ක හැමදෙනාම කැඳවාගෙන අදත් අපට අනුකම්පාවෙන්ම සදහම් සාකච්ඡා පිණිස වැඩමවා වදාළ ගරුතර මහා සංඝරත්නයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අද සම්බුදු සිතක ආශ්‍රය සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ විශේෂයෙන් මහමෙවුනාව බෞද්ධ විද්‍යාලයේ දෙවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන පින්වත් ශාක්‍ය මෙත්සර පුතුණුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ අධ්‍යාපන කටයුතු සාර්ථක වීම පිණිස උතුම් ධර්මාවබෝධය ලැබීම පිණිස මේ රැස් කරන සියලු පින් උපකාර වේවා කියන අදහස ඇතිව කැලණිය පොල්හේනේ පදිංචි විජේමාන පින්වන්ත මෑණියන් ඇතුළු ඥාතින් හැමදෙනා තමයි අද සදැහැති දායකත්වයේ දරන්නේ. ඉතින් මේ පින්වන්ත හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව සදහම් සාකච්ඡා සඳහා දහම් ශ්‍රවණය සඳහා අවස්ථාව උදා කරගනිමු. ඉතින් අපි ගරුතර මහා සංඝරත්නය නැවත වන්දනා කොටගෙන ආරාධනා කරගනිමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනාවන් සිදු කරනසේක්වා අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෙහිමි රැකවරන සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා. එහෙමයි ස්වාමීනි. අද දවසෙත් අපි සම්බුදු සිතක අසිරිය උතුම් වැඩසටහනේදී ශාස්ත්‍රුන් වහන්සේට මුණ ගැහෙනවා. පින්වත්නි, මේ බුද්ධ ශාසනයේ හික්මෙන අය අතරත් පුද්ගලයෝ 8 දෙනෙක්. එහෙමයි ස්වාමීනි. මේ පුද්ගල ස්වභාවයන් 8 දෙනා හරි ආශ්චර්යයි. එතකොට මේ කුමද්දී පින්වත් මහණි පහත් වර්ගයේ අශ්වයන් 8 දෙනෙක් ගැනද අශ්ව දෝෂ 8ක් ගැනද ඒ වගේම පහත් වර්ගීය පුරුෂයෝ 8 දෙනෙක් ගැනද පුරුෂ දෝෂ 8ක් ගැනද දේශනා කරන්න. අන්න බලන්න. එතකොට බුදුනිතට පේනවා විතර මේ ලෝකේ මෙන්න මේ කියන පහත් වර්ගීය අශ්වය 8 දෙනෙක් ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ශාස්ත්‍රුන් වහන්සේ ඉතින් රජගෙදර ඉන්නකොට මේ අශ්වය 8 දෙනෙක් දකින්නත් ඇති. එහෙමයි. මහන්නි, එතෙන් පහත් වර්ගයේ අශ්වයෙක් ඉන්නවා කියනවා පුහුණුකරු විසින් කෙවිතෙන් ගැසුවට පස්සේ මෙහෙවන කල්ලි පිටුපසට ඇදෙයි කියන. ගහනකොට මොකද වෙන්නේ? පිටුපසට යනවා කියන. තම පිටෙන් රථය පෙරලා දානවා කියන සමහරලාට. එහෙමයි. මහන්නේ මිලොහි මෙබඳු ඌත් ඇතැම් පහත් වර්ගයේ අශ්වයෙක් සිටී කියන. ඒතර ඒ වගේ අශ්වයන්ට පාවිච්චි කරන වචන තමයි පහත් වර්ගයේ අශ්ව. උසස් වර්ගයේ නෙමෙයි, අශ්ව මේද නෙමෙයි. එහෙමයි ස්වාමීනි. මේ ආජානීය නෙමෙයි. එහෙමයි.
මේක කියන්නේ කලුංක කියන වචනේ පාවිච්චි කරන්නේ. පහත් වර්ගයේ. පහත් වර්ගයේ. තවද මහන්නේ ඇතැම් පහත් වර්ගයේ යස්සෙක් පුහුණුකරු විසින් යනු කියා කෙවිතෙන් ගැසූ කල්හි මෙහෙවන කල්හි පසු දෙපා පිටිපස්සේ කකුල් උස්සලා පහර දෙයි කියන. දඩස් ගාලා පිටිපස්සේ කකුල් උස්සලා ඉන්න කටට පහර ගන්නවා. රතයෙන් බොල්ලිය බිඳී කියනවා. දඬු තුන බිඳී කියන මහන්නේ මෙලොවේ මෙබඳුත් ඇතැම් පහත් වර්ගයේ අස්සෙක් වේ කියන. කොහොමද වැඩේ? ඉස්සෙල්ල එක්කෙනා කොහොමද කරන්නේ? පිටිපස්සට ගිහිල්ලා අස්ස කරත් පෙරලලා දානවා. එහෙම පහත් වර්ගයේ අස්සෙක් ඉන්නවා. දෝෂ 8ක් දෝෂයක් තියෙනවා. අනිත් අස්සය මොකද කරන්නේ? පසු දෙපා ඔසවල පහර දෙනවා කියනවා. සමහරලාට ඒ බොන්ලිය බිඳිනවා කියනවා. දඬු බිඳී කියනවා. තවද මහන්නේ තවත් පහත් වර්ගයේ අස්සෙක් ඉන්නවා කියනවා. පුහුණුකරු විසින් යනු කියලා කෙවිතෙන් ගැහුවට පස්සේ මෙහෙවන කල්ලි හිස නම රතය බිමහිලා කලවෙන් රිය හිසට පහර දී පෙරදිපයින් රිය හිස මඩිමින් සිටී කියනවා. දැක්ක නේද? බලන්න මේ හැම ආශ්‍රයයකම එකම දෝෂෙ නෙමෙයි තියෙන්නේ. විවිධ ආශ්‍රයයන්ගේ විවිධ දෝෂ තියෙනවා. එහෙමයි. දෝෂ වර්ග ටිකත් වෙනස්. ඒ වගේ ඉන්නේ දැන් පුරුෂයෝ මිනිස්සු ගත්තත් එහෙමනේ. මේ මිනිස්සයාගේ දෝෂේ පිට කරන විදිය වෙනස්. ඒක ගලපන බොහොම ලස්සනට වාග්යතුන් වහන්සේ. තවද මහන්නේ මේ ඇතැම් පහත් වර්ගයේ අස්සෙක් ඉන්නගෙන පුහුණු කරු විසින් යනු කියා කෙවිතින් පහර ගැසූ කල්ලි මේ වන කල්ලි පාරෙන් පිටට පැනලා කඳු ගැටයකට හරි කටුල හැබකට හරි කොහෙර රිංගනවා කියනවා. එහෙමයි ස්වාමීනි. රතයෙන් නොමකට ගන්නා ලද්දේවි කියනවා. මහන්නේ මෙලොවේ මෙබඳු ඇතැම් පහත් වර්ගයේ අස්සයෝ ඉන්නවා කියනවා. ඊළඟට කියන තවද මහණෙත මේ ඇතැම් පහත් වර්ගයේ අස්සේ පුහුණු කරු යනු කියා කෙවිතෙන් පහර ගැසුවට පස්සේ මෙහෙවන කල්ලි පෙර කය ඉදිරියට ගනී කියනවා. පෙර පාද දැඩි කරගෙන ඉන්නවා කියනවා. එහෙමයි. මහන්නේ මෙලොවේ මුකුත් නැහැ දැඩි කරගෙන ඔහේ ඉන්නවා. ඒ යාගේ අකීකරුකම දක්වන ක්‍රමය. දැන් මේ හැම තැනකම පෙන්වන්නේ අකීකරුකම. එහෙමයි ස්වාමීනි. බලන්න මේ අකීකරුකම දමණයට කොච්චර බාධාවත්ද? මනසේ තියෙන අකීකරුකම ඒ කියන්නේ ධර්මයක් ඉදිරියේ අවනත වෙන්නේ නැති බව. ඊළඟට සත්පුරුෂයෙක් ඉදිරියේදී අවනත වෙන්නේ නැති බව. ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධයට අවනත නැති බව. දෙමව්පියන්ට අවනත නැති බව. ගුරුවරයාට අවනත වෙන්නේ හිතට අමාරුයි. එහෙමයි ස්වාමීනි. ඒතර අවනත වෙන්න බැරි බව තමයි මේ අකීකරු බව කියන්නේ. ස්වාමීනි අවනත වෙන්න බැරි බව අකීකරු බව නිසා මේ ලෝකයට සැපයක් නම් නෑ. එහෙමයි. Tamanටත් නෑ ලෝකෙටත් නෑ. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න දේවදත්ත ඉතින් ශාසනීයටම කරපු ඒ හානි. එහෙ ස්වාමීනි. එච්චර අනුශාසනා කරද්දී එයාගේ හිත යට කන්ට්‍රෝල් කරගන්න බෑ. ඒක නේ. ඒ වගේ ඉතින් කොච්චර බුද්ධ ශාසනය හිටියද? ස්වාමීනි එතකොට කෙනෙක් කීකරු වීම කියන දේ ගුණයක් කොට පුරුදු පුහුණු වීම කොතරම් අම්මෝ ඒක නම් මහා පුදුම ආශිර්වාදයක් කරගන්න පුළුවන් නම් අප්පා. එහෙමයි ස්වාමීනි. පුළුවන් නම් කරගන්න ජීවිතේ පුදුම විදිහට වාසනාවන්ත බවට පත් කරනවා. එහෙමයි. ඔව් මෙන්න මේ ගුණේ කියන්නේ මේ කීකරු බව කියන එක බොහෝම බුද්ධ දේශනාවල හම්බුණා. එහෙමයි ස්වාමීනි. මේ ශාසනීය ප්‍රතිඵල ලබන්න ප්‍රධාන බැරි වෙන්න හේතුව තමයි මේ අකීකරුකම කියන්නේ. එහෙමයි. කියන්නේ හිත එයාට අවවාද ඉදිරියේ ධර්ම ඉදිරියේ ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධ ඉදිරියේ ධර්ම විනය ඉදිරියේදී එයාගේ හිත හික්මවන්න බෑ සංවර කරවන්න බෑ. ඒක පිළිගන්න කැමති නෑ හිත. එහෙමයි ස්වාමීනි. පිළිගන්න බැරි කමත් එක්ක මොකද වෙන්නේ? හිතුමනාපට ඊට පස්සේ තමයි හිතට එන විදිහට කටයුතු කරන්න තමයි ඊට පස්සේ හැමදෙස්සෙම පෙළඹෙන්නේ. එහෙමයි. දඩ සාමාන්‍ය වචන කියන්නේ දඩබ්බරයි කියලා කියන්නේ. අකීකරු බවම විවිධ වචන වලින් කියන අවස්ථානේ. එහෙමයි ස්වාමීනි. දඩබ්බරයි.
ඊළඟට කියනවා දැඩි කොට පහර දෙයි කියනවා. තවද මහන්නේ තවත් පහත් වර්ගයේ අස්සෙක් ඉන්නවා කියනවා. කෙවිටින් පුහුණු කරුවා යන් කියලා ඉස්සරහට යන් කියලා පොඩි පහරක් ගැහුවාම පුහුණු කරු සිහි නොකොට කෙවිටද සිහි නොකොට දතින් කටකලියාව ඩැහැගෙන කැමති තැනකට යයි කියනවා. එහෙමයි. දත් මිටි කකා කැමති තැනකට යනවා. මෙහිමත් අය ඉන්නවා කියනවා. මෙහිම අස්සයෝ ඉන්නවා කියනවා. මෙහිම අස්ස දෝෂ තියෙනවා කියනවා. එහෙමයි. තවත් අස්ස දෝෂයකුයි අස්සයකුයි ඉන්න. කවුද? තවත් පහත් වර්ගයේ සතෙක් අස්සෙක් ඉන්නවා කියනවා. පුහුණු කරු විසින් යනු කියා කෙවිටින් පහර ගැසූ කල්හි මෙහෙවන කල්ලි ඉදිරියට නොයයි කියනවා. පසුපසටත් නොයයි කියනවා. ටැඹක්සේ නිශ්චලව දැඩි වෙලා ඉන්නවා කියනවා. ඒකත් පහත් ගතියක් කියනවා. ආංහු මුකුත් නැහැ දැඩිව ඉන්න. ඊට පස්සේ කියනවා තව මේ පහත් වර්ගයේ අශ්වයෙක් ඉන්නවා කියනවා. කෙවිටින් ගැසුවට පස්සේ මෙහෙවන කල්ලි පෙරපාත් හකුලුවා පසුපාත් හකුලුවා එතනම සතර පා මැඩගෙන හිඳ ගනී කියනවා. එහෙමයි ස්වාමී. එයාගේ අකීකරු බව ප්‍රකට කරන විදිය. මහන් මෙලොහිත් මෙමදූත් ඇතැම් පහත් වර්ගයේ අස්සෙක් වී කියන. මහණෙනි මේ 8 වෙනි අස්ස දෝෂයයි කියන. දැන් උන් හරි ලස්සනට භාග්‍යතුන් වහන්සේ මේ අස්සය 8 දිනාට පුද්ගලයෝ 8 දෙනෙක් ගලපලා මේ අස්ස දෝෂ 8ට පුද්ගලයෝ 8 දෙනාගේ තියෙන දෝෂ 8ක් ඉස්මතු කරනවා. එහෙමයි. තනිකර මේ දෝෂ 8 තුළ තියෙන්නේ අකීකරු බවම තමයි ඇති. ඒකෙන් දමණය වෙන්න බැරිකම. එහෙමයි. යටත් වෙන්න බැරි හිතේ ස්වභාවය. ඉතින් ඒක ඉතින් මේ මම හිතනවා ඉතින් එහෙම වෙන්න අතර කීකරු බවක් ඇතිගෙන ඉඳගෙන ඉන්නත් සසර එකක් මොකරි වාසනා ගුණ මහිමයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. පුදුම වාසනා ගුණ මහිමයක් අර කීකරු වෙන්න පුළුවන්කම කියන එක. එහෙමයි ස්වාමීනි. දැන් ඔය අතර අග්‍රයිනේ මේ කවුද මේ රාහුල මහරහතන් වහන්සේ අවවාද වලට හරිම ආසයි කියනවානේ. එහෙමයි. උදේපාන්දර නැගිටලත් මිදුල ඇමදලා වතුර මේ වැලිය අල්ලක් හතර අරගෙන උඩ දානවා කියන මට මෙච්චර අවවාද ලැබීවා කියලා. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි. එහෙම ශාසනේ ශ්‍රාවකයෙක් හිටියේ. එහෙමයි. ස්වාමීනි අර තමන්ගේ හිතේ තියෙන මානය යටපත් වෙලා මේ කීකරු වෙන්න ඕන කියන අදහස. ඉතින් මෙහෙම ඉතින් අර ඇත්තටම අදෝගී ගත්තොත් මහ දුෂ්කරයි. එහෙමයි. දුෂ්කරව හරි ඉතින් ටික හරි පුරුදු කරගන්නවා. ටික හරි. එහෙමයි. ස්වාමීනි ගෙදරක වුණත් තරුණ දුවේ පුතෙක් අම්මා අප්පච්චිට විශ්වාසය ඇති කරනවා නම් අම්මා මේ කලබල වෙන්න එපා මං අම්මට අම්මා කියන දේ අහනවා. එහෙම කීකරුකමට දරුවන්ගේ වුණත් ඉතින් මේ ලක්ෂණ ටික තමයි පෙන්වන්න කරන්නේ. එහෙමයි. බොම් බලන්න හරි ලස්සනයි. අවසරයි. මහන්නි පහත් වර්ගයේ පුරුෂයන් අතර දෙනා කවුද? බලන්නට මේ පුරුෂයන්ට කියන්නේ පහත් වර්ගයේ පුරුෂයෝ. මතකද අපි මිට ඉස්සෙල්ලා දේශනාවක් කළා ආජානීය අශ්වය ටිකක් ගැන. 4 දෙනෙක් ගැන මට මතක හැටියට. එහෙමයි ස්වාමී. මම හිතන්නේ මහත්යදවල හිටියේ නැද්ද කොහෙද? මේ එතන තියෙනවා මේ කෙවිට අතට ගන්නකොට පුහුණු කරුවා ඒ ආජානීය අශ්වය තේරෙනවා කියන අද මම මොකක් කළ යුද්ද මේ පුහුණු කරුවා වෙනුවෙන්. එයාට අග්ගල තේරුම් ගන්න. එහෙමයි. තව කෙනෙක් අතට ගන්නකොට තේරෙන්නේ නැහැ කියනවා. පිට පිරිමදිනවා කියනවා. එතකොට තේරුම් ගන්නවා කියනවා. පිට සමහර අය ඉන්නවා කියන පිට පිරිමැද්දත් තේරුම් ගන්න නැහැ කියනවා. පිටර පොඩි පහරක් දෙනවා කියනවා. ඒතර තේරුම් ගන්නවා කියනවා. එහෙමයි. සමහර අය ඉන්නවා පිටර පොඩි පහරක් දුන්නත් තේරුම් ගන්න නැහැ කියනවා. ටිකක් මේ අස්ති පද්ධතියට වදින්නම් පහරක් දෙන්න ඕන කියනවා. එහෙමයි. ඒ 7 දෙනාම ආජානීයයි කියනවා. දැන් මේ කියන තැන කිසි තැනකදී එහෙම හික්මීමක් පෙන්වන්න කරන්නේ. දඩබ්බර බවම ඉස්සරහට දාන්නේ. එහෙමයි. එකට කිරීමයි පෙන්වන්න කරන්නේ. මහන්නේ මෙහිලා භික්ෂුවකට ඔන්න මොකක් හරි එයාගේ වෙච්ච අඩුපාඩුවක් ගැන පෙන්වලා දෙනවා කියනවා. කයින් වචනෙන් වෙච්ච පොඩි අසංවරයක් ගැන පෙන්වලා දෙනවා කියනවා. එවිට මේ භික්ෂූන් විසින් මේකට කියන ආපත්‍යින් චෝදනා කරනවා කියන සාමාන්‍ය අපි ශාසනය පාවිච්චි කරන වචනය. එහෙමයි ස්වාමී. චෝදනා කරද්දී
සිහි නොකරමි අසිහියෙන් චෝදනාවේ වෙලුම හරි කියන. ඒ කියන්නේ එහෙම එකක් මට සිහි වෙන්නේ නැහැ කියලා වචනයක් දාලා අර කියන ප්‍රකාශය මග හරිනවා කියලා. එහෙමයි ස්වාමීනි. එහෙම එකක් මට සිහි වෙන්නේ නැහැ. අර පළවෙනි අශ්වය වගේ. මොකද වෙන්නේ? පුහුණුකරු විසින් කෙවිතෙන් පහරක් ගැව්වහම පිටිපස්සට ඇදිලා පිටින් රතේ පෙරලලා දානවා. තේරෙනව නේද? එහෙමයි. අර චෝදනාවකින් කරපු වෙලුම පිළිගන්නේ. චෝදනාවේ වෙලුම හරි කියනවා අතහැරලා දානවා කියනවා. සිහි නොකරමි කියලා මට හිම එකක් සිහි වෙන්නේ මගෙන් වුණා කියලා ගණන් ගන්න නැහැ කියලා. එහෙමයි. ඔහොමයි ඉන්නවා. ඉතින් මේ එහෙම කෙනා අකීකරු එතකොට. කීකරු වෙන්න බෑ යාට. යම්සේ මහනි පහත් වර්ගයේ යස්සයා පුහුණුකරු විසින් යනු කියා කිවිටින් ගැසූ කල්ලි මෙහෙවන කල්ලි පිටුපසට ඇදෙයිද තම පිටෙන් රතේ පෙරලයිද. මම මෙබඳු උපමාවකට මේ පුද්ගලයා ගැන කියමි කියලා කියනවා. කෙනෙකු මැද තමන්ගේ අඩුපාඩුවක් ගැන කිව්වට පස්සේ නේ මට හිමක් සී වෙන්නේ කියලා මග හැරලා යනවා. ගණන් ගන්න. එහෙමයි. ආන්නේ එතකොට පුරුෂයා මොන පුරුෂයෙක්ද? ඒ පුරුෂ පහත් වර්ගයේ පුරුෂයෙක් කියනවා. දැක්කනේ. දැන් බලන්න මේ දේශනාවේ චතුරාර්ය සත්‍ය ගැන කියන්නේ නැහැ. එක ගුණයක් ගැන කියන්නේ. මොකද්ද? කීකරු බව නම් වූ ගුණේ පිහිටවන. එහෙමයි. ශ්‍රාවකයා සබ්‍රාහ්මචාරීන් වහන්සේලා අතර වාසය කරනකොට ඒ සබ්‍රාහ්මචාරීන් වහන්සේලා අතර නිවන් මඟ වැඩෙන විදියට ජීවත් වෙන්න ශ්‍රාවකයා යොමු කරනවා. ඒතර බලන්න මුල් කාලේ තමයි චතුරාර්ය සත්‍ය පටිච්චසමුප්පාදේ බුද්ධ දේශනා ඉදිරිපත් කළේ භාග්‍යවතුන් දේශනා කළේ. එහෙමයි. ඉතින් පසු කාලීන වෙනකොට මේ කියන පහත් වර්ගයේ පුරුෂයොත් ශාසනයට ආවා. ඒතර මොකද උනේ? එතකොට ඒ අයට ඉතින් මේ කියන දහම් පරයයන් තමයි හික්මවන්න උනේ. දැක්ක නේද? එහෙමයි. ඒ කියන්නේ තමන්ගේ වෙන අඩුපාඩුවක් කියලා දුන්නත් ඒකවත් පිළිගන්නේ නැති මට්ටමේ අය හිටියා ඒ කාලේ. ඒකයි. තවද මාන්නේ භික්ෂුවකට ආපත්‍ය වුණ දැන් තමන්ගේ වෙච්ච වැරද්දකින් එයාට චෝදනා කරනවා කියනවා. එවිට භික්ෂුන් විසින් ආපත්‍යෙන් චෝදනා කරද්දි තමන්ගේ වෙච්ච අඩුපාඩුවෙන් චෝදනා කළාට පස්සේ විරුද්ධව එකට කියනවා මේ බාලු අව්‍යක්ත මේ ඔබගේ කතාවෙන් කවර ප්‍රයෝජනයක්ද මට? එහෙමයි ස්වාමී. ඔබ කවුද මට අවවාද කරන්නේ? ඔබ කරුණු කිවිය යුත්තේ කියලා හිතනවද මට අවවාද කරන්න හිතනවද ඔබ? ඕන්න කියලා මොකද වෙන්නේ? පටන් ගන්නවා කියන. හරිනම් ඔබට නේ අවවාද කරන්න ඕන. ඔබ මොකද අවවාද කරන්න සුදුස්සුද? ඕන්න පටන් ගන්නවා කියන. දැක නේද? එහෙමයි. ඉතින් හිමත් මේ පුරුෂයෝ ඉඳලා තියෙනවා ශාසනයේ කාලේ. සමහරට මේ බණ කියන මේ සංඝ පිරිස අතර දුම් පිරිස හිටියක් දන්නේ නැහැ සමහරලාට. එහෙමයි ස්වාමීනි. දැකනේ. ඒ කියන්නේ ගිහි පැවිදි මේ දෙපිරිස අතර මේ කට්ටිය ඉන්නවනේ. එහෙමයි. කෙන අඩුපාඩුවක් කියලා දුන්නාට පස්සේ අනිත් පැත්තට සමහර ගිහියා ඉන්නවනේ. එහෙමයි. ස්වාමීනි මේ ඇත්තටම අපේ හිතේ යම් ස්වභාවයක්ද කියලා මේක අපට ගලපාගෙන අපි අතිනුත් එහෙම දේ වෙන්න තියෙන ඉඩකඩ නිරවුල් කරගෙන නිවැරදි වෙන්න අපිට ගොඩක් වෙලාට අවවාදයක් දෙනකොට සමහර වෙලාවට රුචි වෙන්නේ නැහැ. උනේ. එහෙමයි ස්වාමීනි. අද නම් මේක 100% දකින්න ලැබෙන එක. එහෙයි ස්වාමීනි. 100% දකින්න ලැබෙන එක. බොහෝ දෙනෙක් අතර තියෙන එකක්. 99.999%ම තියෙනවා මේක. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ හිත කැමති නෑ පිළිගන්න. මොකක් හරි අර කියන කිනාගෙම මොකක් හරි අඩුවක් දකින්න තමයි හිත හැමතිස්සෙම තැසකන්නේ. තේරෙනව නේද? එහෙමයි. හරි බුදුමයි ඒක. ඊට පස්සේ අනිත් පැත්තට පෙරලා කියනවා විරුද්ධ වෙනවා කියන බාලු අව්‍යක්තු ඔබගේ කතාවෙන් මට තියෙන ප්‍රයෝජනෙ මොකද්ද? ඕගොල්ලෝ අපිට අවවාද කරන්න ඕන්න අනිත් පැත්තට පටන් ගන්නවා කියන. එහෙමයි. මහණී පහත් වර්ගයේ අස්සයා පුහුණුකරු විසින් යනු කියා කෙවිතෙන් ගැසූ කල්හි පසු දෙපා උසවා පහර දෙන්නේ යම්සේද.
දැක්ක නේද? එහෙමයි සාමි. අර එක ආශ්‍රයයක් හිටියනේ මේ පිටිපස්සේ දෙපා දෙකින් පහර දානවා. කෙවිටින් අර Tamanට තරවටු කරන කෙනාට පහර දෙනවා අනිත් පැත්ත. නිරපලත් හරිනවා. ඔව්. එහෙමයි. අර බොන්ලිය බිඳලා දාන්නේ යම්සේද දඬු තුන බිඳින්නේ යම්සේද මේ අත්තර කියන කෙනාට මොකද වෙන්නේ අනිත් පැත්තට පෙරලා කියනවා උඹ එනවද මට අවවාද කරන්න උඹ කවුද මට අවවාද කරන්න උඹට නේ අවවාද කරන්න ඕන තේනනේ එතකොට ඒ පුරුෂයා দমনය වෙන්නේ නැහැ ඒකේ වැඩේ තියෙන්නේ බලන්න මේ ශාසන ප්‍රතිපදාව ඉතින් කොච්චර දේවල් හදන්න තියෙනවද නේද එහෙමයි ස්වාමීනි. දැන් මේ වගේ දේවල් හදාගන්න බැරුව පටිසම්පද තේරුම් ගන්න ආයතන තේරුම් ගන්න ලේසි නෑ. එහෙමයි. ඒ කියන්නේ සමහර මිනිස්සු ඉන්නවද විහාරස්ථානයකට යන්නේවත් නැහනේ. ගෙවල් වලටම කොටු වෙලා ඉන්න කට්ටියක් ඉන්නවද? ඔව්. එහෙමයි ස්වාමීනි. ඔය මොන හරි මේ සමහර අය ඉන්න බුදුන් වැඳගෙන පීඨියක් කියාගෙන ටීවී කියන බණක් අහගෙන ඒ කියන්නේ බයයි අර මොකක් හරි අවවාදයක් කරයි කියලා බයයි. කැමති නෑ. හරි පුදුමයි ඒක. ඒකයි අර මේ උපාසකයෙක් සැබෑ උපාසකයෙක්ගේ ලක්ෂණය කියද්ද කියන්නේ ඒකනේ. සැබෑම උපාසකයෙක් නම් එයා මේ සංඝයා වහන්සේලා දකින්න බැහැ දකින්න යනවා කියලා. එහෙමයි ස්වාමීනි. ඒ කියන්නේ අඩුපාඩුවක් කිව්වත් නැතත් ඒක අහන්න කැමති. සැබෑම උපාසකයාගේ ස්වභාවය, උපාසිකාවගේ ස්වභාවය. එහෙමයි. කියන්නේ ශ්‍රද්ධාවට එනකොට තියෙන ලක්ෂණ ඒක. ශ්‍රද්ධාව නැති බවේ ලක්ෂණය මොකද්ද? කැමති නෑ ඒකට. අවවාද ලබන්න කැමති නෑ. එහෙමයි ස්වාමීනි. ඒවට යම් තව හිතින් හේතු සාධකත් තියෙනව නැත්තිමත් නෙමෙයි. සමහර අවස්ථා තියෙනවා මේ සමහරට ඕන බොහොම කීකරුව ඉන්නව සමහර විට. සමහර වෙලාවට කීකරුව ඉන්න සමහර දෙගවල් වුණ ළමයි බොහොම කීකරුව හිටියාම ඒකට තමයි රටේම තියෙන වැඩ ටික ඉන්නේ සමහර විට. එහෙමයි ස්වාමීනි. ඒතර අර කොල්ලගේ සමහරට ඉවසීම ගුණයක වුණත් සීමාවක් තියෙනවනේ. එහෙමයි. ඒතර අර ඒ ගුණයේ සීමාව දකින්න දක්ෂ නැහැ අනිත් පිරිස. එහෙමයි. එතන මොකද වෙන්නේ? අරයාගේ අර තියෙන ගුණෙත් වෙනසෙනකන් අරයට කටයුතු පවරනවා. කාලයක් යනකොට බ්ලාස්ට් වෙලා යනවා. ඔබ නෙවෙයි පිපිරෙනවා. එහෙමයි. ඒ නිසා අර මේ දැන් ගෙදරක නම් දෙමව්පියෝ දැනගන්න දරුවගේ ගුණී ප්‍රමාණය. ඒ ගුණී ප්‍රමාණය දැනගෙනයි කටයුතු කරගන්න ඕන. එහෙමයි. සමහර දරුවෝ ඇත්තටම අපිත් එක්ක පුද්ගලිකව කියලා තියෙනවා. සමහර දරුවන්ට ඒක වෙලා තියෙන හිම දෙයක් එතකොට. ඒතර යා අර තියෙන ගෞරවය නිසා කියන එක කළා දෙනවා. ඒතර සමහර අනිත් පැත්තට චෝදනා කරනවලු මේ රැවට්ටුවා උඹලා රැවට්ටුවා අපිව. අර රවට්ටපෙක නෙවෙයි වෙලා තියෙන්නේ. මොකද්ද? එහෙමයි. ළමයාගේ ගුණී ප්‍රමාණය දෙමාපියෝ හඳුනගෙන දක්ෂ වෙලා යන්නේ. සමහර ගුරුවරුත් තියෙනවා. සමහර ගුරුවරු ගෝලයාගේ මේ ගුණී ප්‍රමාණය හඳුන ගන්න දක්ෂ නැහැ. එහෙමයි ස්වාමීනි. එච්චර හිතන්නේ. හිතන්න ඊට පස්සේ සමහරවිට මුල් කාලේ ළමයා බොහොම යටහත් පැවතුම් පැවතුම් සහිතව ඉන්නවා. ඊට පස්සේ මේ හොගාල් එනවා ඊට පස්සේ අර සමහර ඒ ළමයාත් එක්ක තමයි විහිළු කරන්නේ. ඒ ළමයාට තමයි සමහරලාට මේ සමහරලාට මොනවා හරි කරලා විහිළු කරලා එයාට නිකන් පිරිස මැද්දේම එක දේවල් කියන්නේ. එහෙමයි. සමහරලාට ඒ ළමයට තමයි සමහරලාට මේ විවිධ දේවල් කටයුතු බාර දෙන්නේ. අර ළමයා කාලයකට දරා ගන්න බෑ එතකොට. ස්වාමීනි එතකොට වැඩිහිටි පරම්පරාවත් කොතරම් සමබර සමතුලිතතාවය පිළිබඳව පූර්ණ අනිවාර්යයෙන්ම එහෙමයි ස්වාමීනි. අනිවාර්යයෙන්ම. එහෙයි. මොකද ඒක අද යුගෙත් එක්ක බලද්දී ඒක විශාල සැලකිල්ලක් වෙන්න ඕන එක. එහෙමයි. මොකද මේ යුගය කියලා කියන්නේ මේක නිකන් මේ අපි මේ මොකක්ද ඒකට කියන්නේ ස්මාර්ට් යුගය නෙමෙයි. එන හැමදේම ස්මාර්ට් වලට දැන් පුහුණු වෙවි යන යුගයක් තියෙන එතකොට. ඒතර එහිම යුගයේ එහිම දේවල් තුල ඉන්න ළමයට හැමතිස්සෙම හිත හුරු වෙනව පහසුකම් වලට කියන ඒවට. එහෙමයි ස්වාමීනි. ඒතර පහසුකම් තුල ජීවත් වෙන ළමයට හැමතිස්සෙම අර වේගවත් බාහිර දේවල් වලට නිරත වීමේ හැකියාව හරි අඩුයි. ඒක සාමාන්‍ය දෙයක් ඒක. එහෙමයි. දැන් බලන්න ඒක සාමාන්‍ය දෙයක් තියෙනවා. පිට රටේ ඉඳලා ඉන්න සමහර ළමයින්ට මේ ලංකාවේ ඉන්න කැමති නැහැ. මොකද පාරකට ගියත් ඒ ළමයිට වේගින් යන්න බෑ.
එහෙමයි ස්වාමීනි. දැක්කනේ දැන් මොකද අරකට මනස හුරු වෙලා තියෙන්නේ. දැන් අපිට ගැහුවට බැන්නට මේ මනස හදා ගන්න බෑනේ එහෙම. කාලයක් තිස්සේ හුරු වෙච්ච කන්නේ. පහසුකම් වලට හුරු වෙලා තියෙනවා. ඒ හැම දෙයකටම අර පහසුකම් වලට හුරු වෙලා තියෙනවා. ස්වාමීනි යන්නේ නැතුව එක තැන ඉඳගෙනම දැන් බැංකු කටයුත්තක් හරි ඕන ස්මාර්ට් දෙයක්. දේවල් ඊළඟට ශනික ආහාර පාන ශනික විදියට හැමදේම කර ගැනීම. එතකොට අර එක පාට කලබල වෙලා අර නැවත යමක් දෙයක් කරන්න මනස පොළඹවනවා කියන එක යාට ඒක කරගන්න බෑ. සමහර අය ඉන්නවා කරන්න පුළුවන්. ඒ යම් සීමා සහිත දේවල් විතරයි කරන්න පුළුවන් යාට. එහෙමයි. ඒතකොට යාට කරන්න පුළුවන් දේවල් තියෙනවා. බොහෝ කරන්න පුළුවන් දේවල් සමහර හැබැයි ඒක පාර්ශිකයි. බොහෝ දේවල් නෙමෙයි. ඒතකොට මේක වටහා ගන්න දක්ෂ නෑ සමහර විට. එහෙමයි ස්වාමීනි. ඒක සමහර ටිකක් කියලා කරොත් එහෙම තව එකක් මොකක් හරි. අපමණ පටලවනවා. ඒතකොට අර සමහරට අර ළමයා පොඩි ගුණයක් නේ තියෙන්නේ. එහෙමයි. අර ගුණේ ටක් ගන්න නැසිලා යනවා. ඒ නිසා අනිත් පැත්තට චෝදනා කරනවා අපමණ රැවට්ටුවා කියලා. රැවට්ටුවා කියලා චෝදනා කරන්නේ ඇයි? අර ඒ ගුණේ ප්‍රමාණය හඳුන ගන්න දක්ෂ නැති නිසාය. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? මේක විශාල ප්‍රශ්නයක් වඩා ඇත්තටම පත් වෙලා තියෙන්නේ නැත්තේ නෑ. අදිනට අපි නිතරම තේරුම් ගත්තා නම් හරි බහුතර පිරිසකට තියෙන පොඩි ගුණයක් තියෙන. කියන්නේ කුසල් මුල හරි අඩුයි. කීකරුකම ගත්තොත් බොහොම සුළු ලිමිට් එකක් තියෙන යාට. ඒ කීකරු බව යාට රඳවගෙන ඉන්න තියෙන පුළුවන් යම් වපසරියක් තුල විතරයි. යම් ක්‍රියාකාරකම් ටිකක් තුල පමණයි. යම් දේවල් තුල පමණයි යාගේ කීකරුකම යාට රඳවගෙන ඉන්න පුළුවන්කම තියෙන්නේ. එකකට කීකරු වුණු පමණින්ම දැන් හිතමු මෙහෙම අපි ඉස්සරහ බොහොම සුවසේ ලස්සන කතා බහ කරලා ඉන්න පුළුවන්. සමහරට යාට ඒ ගුණය විතරයි තියෙන සමහර විට. එයාට අනිත්‍යව නෑ. තේරුණා නේද? එහෙසම්. සමහර ළමයි ඉන්නවා එයාට තාක්ෂණයෙන් කරලා දෙන්න පුළුවන් දෙයක් කරලා දෙන්න පුළුවන්. මහන්සිලා කරන දේවල් සමහරට කරන්න බෑ. සමහරට මනස වෙහිසෝල කරන දේවල් කරන්න පුළුවන්. කය වෙහිසෝල කරන ඒවා කරන්න බෑ. සමහරට කය වෙහිසෝන කරන්න පුළුවන්. මනස වෙහිසෝල කරන ඒවා කරන්න බෑ. විවිධ පුද්ගල ස්වභාවයන් තියෙනවා. එහෙමයි ස්වාමීනි. අන්න ඒක අපැත්තක වැඩිහිටි පිරිස විශේෂයෙන්ම ඒක නම් තේරුම් ගන්න දක්ෂ විය යුතුමයි මේ යුගයේ. එහෙමයි ස්වාමීනි. මොකද විශාල වශයෙන් වේගින් ශනික දේවල් වලටයි මේ ස්මාර්ට් දේවල් වලට හරි වේගින් ඇබ්බැහි වෙන දැන් ඉතින් බාහිර වටපිටාව සකස් වෙලා ඉවරයි. ඒක ඉතින් දැන් අපිට අනිත් පැත්තට හරවන්න බෑ. අපි දක්ෂ වෙන්න ඕනේ මේ වටපිටාව තුල කොහොමද ළමයා රකින්නේ? ඒ වටපිටාව තුළ කොහොමද ළමයා මේ සුමගට ගන්නේ? ඒ වටපිටාව තුළ ඉඳගෙන. ඔබ අනවශ්‍ය විදිහේ පෙළඹවීම කරලා එහෙම ඒ වටපිටාවත් තුළ ළමයි උඩට උස්සලා ගන්නවා කියන එක ඒක නම් ලේසි නෑ. එහෙමයි. අද යුගයේ ගොඩාක් ඒ වගේ පරිසරයක ළමයි හදාගනිද්දී කෙනෙක් හදාගන්නකොට ඒක ගොඩාක් අතහැරලා ඒ ළමයා හදන්න තැනට තමයි එන්න ඕන. අපි වේගින් අල්ලගෙන ඒ ළමයා කොහොම හරි මේක හදා ගන්න ඕන කියලා බෑ. එහෙමයි. ඒ යුගي පහු වෙලා ගියා. ඒ යුගي හොඳටම දුන්නේ භාග්‍යතුන් වහන්සේ කාලේදී. මොකද කියන්නේ කුසල් මුල් බලවත් කාලය. අර ඒක තමයි ඒ කාලේ තමයි ආජානි දැන් ඉතින් බලන්නේ ආජානි අස්සෝ ඉන්න කාලෙම ඉතින් මේ කියන අස්සෝ තුන්දලා නේද? එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? මේ ඉතින් භාග්‍යතුන් වහන්සේ ඉන්න කාලෙත් මේ අස්සෝ හිටියේ නම් අද ගැන කවර කතාවද? දැන් 2560ක් සම්පූර්ණ වෙලා තියෙද්දි. නේද? එහෙමයි ස්වාමීනි. අපි හිතන තරම් ලේසි නෑ. එච්චර නෙමෙයි. අඩු ගන්න ළමයිත් එක්ක කතා කරද්දි පවා කියන්නේ සමහර ළමයිත් එක්ක කතා කරද්දි හොඳ දෙයක් කියන්න ගියත් බොහොම පුදුම විදියට උපක්‍රමශීලී වෙන්න ඕනේ. ඒ දේ යාගේ හිතට ඇතුල් කරවන්න. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයි ඒක. මම බලන අනාගතේ ඒක වර්තමානෙත් තියෙනවා මම දැක්කා. අපිටත් ඉතින් ඉදන්නේ බෝඩ් එකේ ලියලා ධර්මයේ කියලා දෙන මට්ටමට පත් වෙන කාලයක් එනවා අනාගතේ. බෝඩ් එකේ ලියලා කියලා දෙන යුගයක් අනාගතේ. තේරෙනවද? එහෙමයි ස්වාමීනි. අහන්නේ ඒක වැඩි වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඒ තරමට මේ මනස ව්‍යාකූලයි. ගුණ ස්වල්පය. එහෙමයි. ගුණ ස්වල්පයයි තියෙන්නේ. ඉතින් ඒ ගුණයට අපි දක්ෂ වෙන්න ඕන වැඩි හිටි පිරිස අර පුංචි ගුණයට අපි නොරැවටි ඉන්න ඕන. මහ ගුණයක් තියෙනවා කියලා. තමන්ට තියෙන්නේ පුංචි ශ්‍රද්ධාව. තමන්ට කවියක් කියනකොට සමහරලාට චෛත්‍යයකට ගඩොලක් තියෙනකොට සමහර විට
බෝධියකට පුජි වන්දනාවක් කරනකොට මල් සැරසිල්ලක් කරනකොට දුවල පැල්ල සතුටින් කරනවා. අපි හිතන මහා ශ්‍රද්ධාවක් තියෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. නෑ. සමහරට ඒ කෙනාට බණ අහන වාඩි කරපු ගමන් එයා මල පර වෙච්ච වගේ අනිත් පැත්තට වැටෙනවා සමහර විට. දැන් එයාගේ ශ්‍රද්ධාවේ ප්‍රමාණය අච්චරයි. තේරෙනවද? ඒක කෙනාගේ ශ්‍රද්ධාව වුණත් ගුණවත්කම් වල උනත් එහෙමයි. දැන් කරුණා මෛත්‍රිය, ඒ වගේ ගුණවත්කම් වල උනත් ලිමිට් තියනවාද? එහෙමයි ස්වාමීනි. අර එහෙම චරිතයට අනවශ්‍ය පීඩනයක් කරනකොට අකීකරු වෙන ප්‍රවණතාවය වැඩි. එහෙමයි. මේක සෑහෙන තීරුම් ගන්න ඕන. මම ගොඩක් කාලයක් තිස්සේ මේ අධ්‍යයනය කරා. එහෙමයි. අපේ ස්වාමීනාංශයේ මේ අපි හැමෝටම ඊටාම මේ බෙහෙවින් උපකාර වන කරුණු දහම් පරයය ඔස්සේ මතු කරනවා කියලා පින්වතුන් හිතන වෙලාව ස්වාමීනි. අර ඇත්තටම අපි මේ කිසිවෙකුට මේ කරුණ පීඩාවක් වෙනවද දන්නේ නැහැ කියන තැන අපිට හරියටම ලෙහා ගන්න පුළුවන් වුණා ස්වාමීනි වැඩි හිටියම් විදිහට. ඒකට ලොකු දක්ෂතාවයක් තියෙනවා ඇත්තට. එහෙමයි. මොකද ඒකට හේතුව සමහර අය ඉන්නවා ඒ අයගේ හිත සංවේදී වෙන අරමුණ හරි වෙනස්. දැන් සමහර අය බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණයක් කියලාද සංවේදී වෙන අය ඉන්නවා. සමහර අයට මේ බුදු ගුණය කිව්වත් ඒක සරල වෙන්න ඕන කොට. එතකොට ඒක දැන් අපි හිතමු ඒක ප්‍රඥා ගෝචර දේවල් වලට සමහර අය සංවේදී වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඒ නියන් අර සැදැහැබර පැත්තට තමයි ගන්න ඕනේ. එහෙමයි. ඒ වගේ සමහර අය කරුණාව, සමහර අය මෛත්‍රියට, සමහර අය මුදිතාවට. ඒ හරි පුදුමයි. සමහර අය මිනිස්සුන්ට නම් කිසිසේත් අනුකම්පාව ඇති වෙන සමහර අය හරි අඩුයි. සමහරට සත්තුන්ට විතරයි ඇති වෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙමත් ඉන්නවා සමහර කට්ටිය. ඒ ගුණේ හරිම අල්පයි. එහෙමයි. ස්වාමීනි ඒ විදිහට කරුණ යෙදিলা තියෙනකොට ඒ පවුල නියාමනය කරන වැඩිහිටියන් දෙමව්පියන් විදිහට පිරිස කෙරේ කොච්චර සංවේදී වෙන්න ඕනද දැන් අපේ ස්වාමීන් වහන්සේ මතක් කළ ආකාරයෙන් එකපාරක් ඉන්නේ ඒක ඔක්කොටම ඉවසීමව තමයි. එහෙමයි ස්වාමීනි. ඉවසීම අනිත් එක අත්හැරලා ඉන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි. දැන් අපිට අත්හැරලා ඉන්න බැරි වුණාම තමයි අපි වේගෙන් මේක හදන්න යන්නේ. ඒ ළමයා වුණත් අපි ඉක්මනට හදන්න දඟලන්නේ අපිට අත්හැර ගන්න බැරි නිසා. මොකද අපේ හිතේ කැරකෙනවනේ ඒක. එහෙමයි ස්වාමීනි. අපේ හිතේ කැරක දෝංකාරද දිනනකොට තමයි අපිට හිට ගන්න බැරි. එයාව අල්ලගෙන ඉන්න තා. අපි අල්ලගෙන ඉන්න ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. අර අල්ලගෙන ඉඳීම අර ගුණේ අඩුවෙන් තියෙන කෙනාට පීඩාවක්. එහෙමයි. තේරෙනව නේද? ගුණේ අඩුවෙන් තියෙන කෙනාට අපි අල්ලගන්න ගියොත් එයාට පීඩාවක්. එහෙමයි. මාත් එක්ක පුද්ගලිකව බොහෝ දිනෙක කියලා තියෙනවා. ඒ කියන්නේ එහෙම මට එහෙම හරියන්නේ නැහැ කියන සානස්. මට නිතර ප්‍රෙෂර් කරනකොට ඒකෙන් දහම් කරුණක් වුණත් එහෙම ගොඩක් වෙලා අහගෙන ඉන්න බෑ. එහෙමයි. ඒ කියන එකත් උනත් නිකන් මිත්‍රශීලී වෙන්න ඕන නිකන්. එහේ. يعني යාට යාළුවෙක් වගේ ඉඳගෙන සමහර අයට. එහෙමයි ස්වාමීනි. එහෙම يعني පව් ඉතින් මොනව කරන්නේ? එහෙමයි. ස්වාමීනි ඇත්තටම මේක කොතරම් මේ වැදගත් පෞරුෂයක්ද කියලා මේ විමස ගන්න හිතෙනවා. ඒ අද යුගයේ ආයතනයක වේවා රටේ වේවා ජාතියේ වේවා දියුණු වෙනවා හිතන මෙන්න මේක ඉස්සෙල්ලම හිතන්න ඕනේ. එහෙමයි. මේ අපිට ඕන දේවල් කරලා හරියන්නේ නැහැ. මේ ජාතිය දියුණු කරනවා කියන්නේ මේ මිනිසුනේ මනුස්සුගේ මනසනේ හදන්න ඕනේ. එහෙමයි සර්. සාසනය දියුණු කරනවා කියන්නේ මිනිසුගේ මනසනේ හදන්න ඕනේ. නැද්ද? රට හදනවා කියන්නේ මේ මිනිසුගේ මනසනේ හදා ගන්න ඕනේ ඉස්සෙල්ලම. අනිත් මොනෝ දේවල් හදුවත් වැඩන්නේ නැහැ. මිනිසුගේ මනසවල් හැදිලා නැත්තම් ඒවා ඉක්මනට සෝදාපාලුවට යනවනේ. බාහිර ලෝකේ හදන දේවල් ඔක්කොම වෙනසිලා යනවා. ඉන්න කට්ටියගේ මනසට මේ සංසිඳීමක් සතුටක් මේ නැත්නම් බාහිර ලෝකේ කොච්චර දේවල් කොට නැගුවත් දැන් බලන්නකෝ. සමහර මිනිස්සු අට්ටු පිට තට්ටු ගෙවල් අරගෙන ගෙවල් ගහලා හැබැයි මිනිස්සුන්ගේ හිත අවුල්. බලන්න ඒ වගේ ගෙදරට ගිය ගාම ගෙවල් හදලා තට්ටු දෙකේ තුනේ වාහන තියෙනවා. යන්න බෑ ගෙදරකට යනකොට මම වැසිකිළියකට යනවා. එහෙමයි සර්. ඒකෙම පේන ඉන්න කට්ටිය ඉන්නේ මනස මොකද සූපත් නැහැ කියලා. සූපත් නැහැ කියලා. බලන්න ඉන්නතර ලොකු උනාට වැඩක් නැහැ. මනස සූපත් නැත්නම්. ඒ නිසා මනස සූපත් වෙන විදිහට තමයි අනිත් ඔක්කොම ගොඩනගා ගන්නවා හන්සි ප්ලෑන් කර ගන්නවා. එහෙමයි සර්. අන්න අවුල් නැහැ. එහෙමයි. මනස සූපත්ව තියාගන්න පුළුවන් විදිහට තමයි අනිත් ඔක්කොම බාහිර ලෝක දේවල් අපි හදන්න ඕනේ. එහෙමයි. ස්වාමිනේ හරි විස්මිතයි දැන් මේ ආකාරයෙන් පුද්ගලයන් මෙහෙම අනන්‍ය වෙලා වෙනස් අය වෙනකොට අපි මේ වෙනස් අය උදෙසා මගේ කියලා අර ඔබවහන්සේ කලින් මතක් කරා වගේ දැඩිව අල්ලගත්තට පස්සේ මේ කොච්චර අරුබුදයක් අපිට ඒක ගොඩක් ඉතින් අර සෙනෙහසත් එක්කයි බාහිර වටපිටාවේ තියෙන මේ දූෂණ මංකොල්ල මේ චරිත දැක්කට පස්සේ ඒවත් එක්ක තමයි සමහරලාට දෙමව්පියෝ ගුරුවරු ඉතින් සෑහෙන මහන්සි ගන්න මෙයා ආරක්ෂා කරන්න කියලා.
නමුත් අපි එක පැත්තකින් බලලා අපි තීරණ ගත්තට ඒක සාර්ථක නොවෙන්න පුළුවන්. එහෙමයි. එක දෙයක් දිහා එක පැත්තක් බලලා අපි පළවෙනි කාරණේ තමයි ඉස්සෙල්ලා ළමයාගේ මානසික ස්වභාවය. එහෙමයි. අපි දැන් හදන කෙනාගේ මානසික වටපිටාව අපි බලන්න ඕන. එහෙමයි. වටපිටාව බල එයාට ඒක ඒ ගුණී දියුණු කරගන්නේ අවස්ථාව පරිසරය ඩිංග නිර්මාණය කරනවා. එහෙමයි. ස්වාමීනි එහෙම ලොකු ඉවසීමක පිහිටලා දරුවන් එකපාර ධර්මයට දේශනාවක් අහන්න කැඳව ගන්න බැයි නම් විහාරස්ථානයට කැඳවගෙන යන්න මහසෑයට කැඳවගෙන යන්න. එහෙම තමයි ඉස්සෙල්ලා කරෙන්න ඕනේ. එහෙමයි ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ පවා බුද්ධ දේශනා හොඳට අධ්‍යයනය කළ බලනකොට කළා තියෙන එක තමයි. එහෙමයි ස්වාමීනි. වෙන එකක් නෙමෙයි. එහෙයි. ඒක දේශනා අපි දේශනාවකින් මුලින් හැමතිස්සෙම ප්‍රතිපදාවම අරගෙන මේ ගන්න මහන්සි කරගෙන මිසමක අපි භාග්‍යතුන් වහන්සේ පුරුෂයෙක් සම්බන්ධයෙන් කටයුතු කළේ කොහොමද කියන කාරණේ තේරුම් ගන්න මහන්සි ගන්න බොහෝ කෙනෙකුට වෙලාවට මේ දේශනාවලින් හරි අඩුයි සමහර විට. එහෙමයි ස්වාමීනි. ඇත්තටම බුදුරජාණන් වහන්සේ තමයි මුලින්ම ඒ කරුණ තේරුම් අරගෙන ශාස්ත්‍රුන් වහන්සේ තමයි පුරුෂය මනාකොට දමනය කරන්නේ. එහෙමයි. ඒක නම් ඒ දමණයට ඒකනේ කියන අනුත්තර පුරුෂ ධම්මසාරති කියලා. තේරුණා නේද? දැන් බලන්න මේ පුද්ගල ස්වභාවය කොච්චර තේරුම් අරගෙන ගියා. එහෙමයි. අනේ දැන් මේ පුද්ගල ස්වභාවයන් තේරුම් අරගෙන ඒ පුද්ගල ස්වභාවයට තමයි ශාස්ත්‍රුන් වහන්සේ කටයුතු කරන්නේ. දැන් එක්තරා තැනකම තියෙන ධම්මික සූත්‍රය. මේ ධම්මික කියන භික්ෂුන් වහන්සේ යන ආවාසය හැමදාම මොකක් හරි පටලෙවිලා. ආරවුල. අන්තරේ මේ ගමේ මිනිස්සු ධම්මික ස්වාමීන් වහන්සේ ඒ ආවාසයෙන් අයින් කරනවා. ආවාස 7ක් තිබුණා, විහාර 7ක් තිබුණා. විහාර 7ෙන්ම බැහැර කළා. එහෙමයි. අද ධම්මික ස්වාමීන් වහන්සේ යන්න තැනන්නේ. බුදුරජාණන් වහන්සේ කාට ගියා. මොකොත් කිව්වේ නෑ භාග්‍යතුන් වහන්සේ. ඊට පස්සේ විස්තර කිව්වා මම මෙහෙම නිරපුවා කියලා. කමන්නේ ධම්මිකද ඔබට මං ඉන්නවනේ. ඔබ ශාස්ත්‍රුන් වහන්සේ ගාවට ආවනේ. කියලා ලස්සන උපමාවක් කියනවා අර මේ නැවක කුරුල්ලෙක් අරගෙන ගිහිල්ලා මේ මුහුද මැදදී නැව මේ අතහරිනවා කියන කුරුල්ලා. එහෙමයි. කුරුල්ල බලලා සිව් දිශාවම බලලා දූපතක් නැත්නම් ආයෙ ඇවිල්ලා වහන්නේ කොහෙද? නැවෙයිම ඒ වගේ අන්තර ගිහිල්ලා බලලා ඔබ අන්තර මංගාවට ආවනේ. මොකුත් නැහැ. එයා ලස්සන කතාවක් කියලා දෙනවා. කතාවක් කියලා දීලා කතාවේ හිත පිහිටවල මේ කතාව මම හිතන ධම්මික සූත්‍රයක් මේ ඉතිසල කරලා දෙනවා හරිම ලස්සන. මේ වෘක්ෂ ධර්මයේ ගැන කියලා දීලා ඊට පස්සේ අන්තිම මොහොත ශ්‍රමණ ධර්මයට ගන්නවා. අන්න ඊට පස්සේ පහදිනවා. එහෙමයි. හරිම පුදුමයි. පුදුම විශ්මිතයි දේශනාව. එහෙමයි. මම 4-5 වතාවක් මේ ළඟදී කිව්වා. මොකද ආසාව වැඩිකමට ඒ ශාස්ත්‍රුන් වහන්සේගේ මේ පුරුෂය দমনය කරන මහා ආශ්චර්ය ගුණේ ඉස්මතු කරන ඒ දේශනාව තුළින්. හරි සරලව තේරුම් ගන්න පුළුවන්. ඒක අපි අර උත්තර පුරුෂ නම් සාර්ථී ගුණය ගැන කතා කරනෝනේ. එහෙමයි. මේ මෙයා ටික ක්‍රෝධයට මම හිතන්නේ ටික බලවත් කෙනෙක්. ක්‍රෝධය බහුලයි. ඒ නිසායි ක්‍රෝධය බහුල චරිතේ দমনය කරපු විදියක් ඒ. දෙමව්පියන්ට බොහොම ලස්සන මේක අවවාදයක් මේක ඇත්තටම දෙමව්පියන් වැඩි හිටි ඕන කෙනෙකුට මම හිතනවා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ මේකේ තියෙනවා ඊළඟ කාරණා තවද මහන්නේ භික්ෂුවට ආපත්‍යයෙන් චෝදනා කරයි කියනවා. ඒ භික්ෂුව විසින් ආපත්‍යයෙන් චෝදනා කරද්දී චෝදකයාට පෙරලා චෝදනා කරනවා කියනවා. ඉතින් ඔබ මට මේ ආපත්‍යයෙන් චෝදනා කරනවා. ඉතින් ඔයා ඉස්සෙල්ලා හැදෙන්නකෝ කියලා අනිත් පැත්තට නැගී සිටිනවා කියනවා. එහෙමයි. මේ පළමුවෙන් ඔය මේ ඔයා ප්‍රශ්න හදාගෙන තිනවා ඔයා ඒක හදාගන්නෝ කියලා අනිත් පැත්තෙන් මේ කරුණු කියන පහත් වර්ගයේ අස්සය පුහුණු කරන විසින් අර කෙවිතෙන් පහර ගැවුවට පස්සේ හිසනමා රතය බිමහිලා කලවයෙන් රියහිසට පහර දී පෙර දෙපයින් රියහිස මඩමින් සිටින්නේ යම්සේද පෙරලා අනිත් පැත්තට රැට චෝදනා කරනවා කියනවා. එහෙමයි ස්වාමීනි. තවද මහන්නේ භික්ෂුවකට ආපත්‍යයෙන් චෝදනා කරයි කියනවා. ඒතර මේ භික්ෂුව විසින් ආපත්‍යයෙන් චෝදනා කරන ලදුව වෙනත් කරුණු වලින් වහනවා කියනවා. තේරුණා නේද? මොකක් හරි වෙන කාරණාවක් ඇදලා ගන්නවා කියනවා. හරි අර වැරද්ද කියනවා කියාගෙන ඉද්දිම වෙන කාරණාවක් ඇදලා ගන්නවා කියනවා. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? කොහේ ඉඳලාද ආවේ? මොකද්ද කරන්නේ? සමහරලාට අර සම්බන්ධයෙන් මොකද්ද මේ හිතන්නේ? අර අමුතු කරවන. එහෙමයි. හරි ප්‍රකටයි නේද ස්වාමීනි? මේ කොච්චර තියෙනවද? එහෙමයි. සාමාන්‍ය මිනිස්සු ගාවත් තියෙනවනේ මේවා. සාමාන්‍ය මිනිස්සු ගාවත්. බලන්න මේ ඇද්ද ගති. භාරි පුදුමයි දැන් හොඳ දක්ෂ වඩුවෙක්නේ ලීයක ඇදී පේන්නේ. එහෙමයි. ඒ වගේ තමයි. සියලු කෙලෙස් කසට සෝදා හල
සියලු ආශ්‍රවයන්ගේ නිදහස් වෙච්ච ශාස්ත්‍රුන් වහන්සේටයි ආශ්‍රව මාත්‍රයක පවා අඩුපාඩුව පේන්නේ. කෙලෙස් මාත්‍රයක පවා අඩුපාඩුව සියල්ලගෙම නිදහස් ශාස්ත්‍රුන් වහන්සේට පේන්නේ. ඒ වගේ දැන් බලන්න මේ බොහොම ලස්සනට මේ දේවල් ටික ඉස්මතු කරලා ගන්න හැටි. එහෙමයි මේ අකීකරුකම් ප්‍රකට කරන අවස්ථාවේ තියෙන. එහෙයි. අකීකරුකම් ප්‍රකට කරන අවස්ථාව. ස්වාමිනේ අර පුද්ගලයාට දැන් මේ දක්වා විස්තර කරන මේ සියලු ලක්ෂණ එකවර නෙමෙයිනේ පහළ වෙන්නේ නේද? ඒ ඕනේ. එහෙමයි. අධිරෙන් අධිරෙන්නේ. හරිම මේ ඊට පස්සේ කියන වෙනත් කරුණු වලින් ඒ වසයි කියනවා. ඒ විතරක් නෙමෙයි කියනවා මේ බාහිර කතාවකට පටලවයි කියනවා. ඊට අමතරව කෝපය, ද්වේෂය නොසතුට පහළ කරනවා කියනවා. ධාර්ය බය වෙනවනේ. එහෙමයි. යම්සේ පහත් වර්ගයේ අස්සයා පුහුණු කරු විසින් කෙවිටින් පහර ගැහුවාම මෙහෙවන කල්ලි පිටට පැනලා කඳු ගැටයකට හෝ කටුල හැබකට හෝ නොමගකට රතේ ගෙනියන්නේ යම්සේද මොකද වෙන්නේ? අර කෙනා නොමගට කතාව පවත්වනවා කියනවා. කෝපයේ ද්වේෂය පහළ කරනවා කියනවා. හරි පුදුමයි නේද මේ චිත්ත ස්වභාවය? එහෙමයි. මේ සිත දමනය කරනවා කියන එක නම් අම්මෝ බලන්න. ඉතින් මේ අර දමනය කර ගන්න බැරි මේ අසීරු හිතක් තියෙන කෙනාට ඊළඟට හැමතිස්සෙම වෙලෙන්න ඕන තැනක් තමයි පින. තේරුණා නේද? දැන් හිත දමනය කරනවා කියන්නේ කවද කරගන්න වෙයිද දන්නේ. නමුත් ඊළඟට ආයි දමනය කරන්න යාට chance එක හම්බෙන්නේ සුගතියකදීනේ. එහෙමයි. ඒ නිසා මේ හැමතිස්සෙම සුගතිය වර්ණනා කරන්නේ ඒ නිසායි. බුද්ධි සුගතියකට ගියොත් තමයි හිත දමනය කරගන්න ලේසි. ඒ සත්පුරුෂයෝ ඉන්නෝනේ. එහෙමයි. දුගතියකට ගියාට පස්සේ හිත ආයි දමනය කරගන්න බෑ. ස්වාමීනි මේ මොහොතේ මේ දහම් පරයය අපි ඇහුවේ නැත්තම් එහෙම අපිත් ඔය අඩුපාඩු සේරම අපේ හිතේ අනිවාර්යෙන්. එහෙමයි. අනිවාර්යෙන්. බාහිර දමනය කරගන්න බැරි අසීරු හිතක් තියෙන කෙනාට ඊළඟට රැකව සපෝට් කරනෝ සුගතියට යන පිනක් උපදින්න ඕන ඊළඟට පුළුවන් තරම්. එහෙමයි. සාහිත්‍ය බෝධි වඳින්න කියන්නේ මේ අමිදින්න කියන්නේ පුදන්න කියන්නේ හදනේවට උදව් කරන්න කියන්නේ දන් දෙන්න කියන්නේ සිල් රැක් ගන්න මහන්සි ගන්න කියන්නේ කල්යාණ මිත්‍ර ශ්‍රේවණයට ටික ටික හරි නැඹුරු වෙන්න කියන්නේ අර දමනය කරගන්න බැරි අසීරු හිතක් තියෙනවා අපිට. ඒ අසීරු හිතක් තියෙන කෙනා ඊළඟට රැකවරණේ සලසන්න අනිවාර්යයෙන් සුගතියට යන්නම ඕනේ. සුගතියදී මොකද වෙන්නේ? සුගතියදී ආපහු ඒ කෙනාට ටික ටික අර chance එක ඩිංග ඩිංග උදා වෙනවා. එහෙමයි. ඊළඟ දේශනා කරන තවද භික්ෂුවට ආපත්‍යයෙන් චෝදනා කරද්දී සංඝයා මැද ආත් විසි කරමින් කතා කරයි කියනවා. සංඝයා මැදට පැනලා ආත් විසි කර කතා කරනවා කියනවා. එහෙමයි. මේ පහත් වර්ගයේ යස්සයා කෙවිතෙන් පහර ගැව්වට පස්සේ පෙර කය ඉදිරියට ගනීද? පෙර පාදේ දැඩි කොට ගනීද? එහාට මෙහාට පණීද? මේ වගේ පුද්ගලයෝ ඉන්නවා කියනවා. එහෙමයි. අතපය විසි කරන්න ගත්ත ගමන් ඉතින් ආය අවවාද නැහැනේ. එහෙමයි. අරයා හැමතිස්සෙම අකීකරු කෙනාගේ ලක්ෂණේ තමයි තමන්ට අවවාද දෙන්න කෙනා නිරුත්තර කරන්න යම් ක්‍රමයක් අනුගමනය කරනවා. තේරෙනව නේද? අකීකරු හිතේ ස්වභාවය තමයි ඒක. හැමතිස්සෙම අවවාද දෙන කෙනා නිරුත්තර කරන්න තමයි ප්‍රතිචාර දක්වන්නේ. එහෙමයි. දැන් මේ හැමතිස්සෙම කෙවිතින් පහර ගෙවුවට පස්සේ ප්‍රතිචාර දක්වන විදිහනේ මේ කියන්නේ. දැන් ප්‍රතිචාරය දක්වුවාට පස්සේ මොකද අනික ඊළඟට අර ආපහු කෙවිතින් පහර ගන්න හිතෙන්නේ නැහැ. ඒ හිතනවා මේ ආපහු කැලිපණික් දන්නේ. එහෙමයි. අලාභය අපිටම සිද්ධ වෙනවා. අලාභය අපිටම සිද්ධ වෙනවා. එහෙමයි. ඒකේ මං කිව්වේ දැන් අධියෝගී දමනය කරන්න යද්දී බොහොම පරිස්සමින් හරි මේ පරිස්සමින් තමයි කටයුතු කරන්න ඕන. වචනේ පවා හසුරවන්න වෙන්නේ පරිස්සම. එහෙමයි ස්වාමීන්. තවද මහන්නේ භික්ෂුවට ආපත්‍යකින් චෝදනා කරනකොට මොකද වෙන්නේ? සංඝයා ගැන සිහි නොකොට චෝදකයා ගැන සිහි කරන්නේ නැතුව ඇවතින් යුක්තවම කැමතියේ වෙනත් තැනකට යනවා කියන අර කොම දාලා තමල ගහලා යනවා කියන්නේ. එහෙමයි. පැත්ත බලන්නේ නැහැ කිසි කෙනෙක් ඇසුරු කරන්නේ නැහැ. සියලු දෙනාම දාලා යනවා කියනවා. ඒක නිකන් මොන වගේද අර අස්සයට කෙවිතෙන් පහර ගැහුවට පස්සේ කටකලියාව හප කැමති තැනකට යන්නේ යම්සේ දත් කූරු කකා කැමති තැනකට යනවා කියනවා. එහෙමයි. ඉන්න බෑ. තේරුණාද? සමහර ළමයි ඔක් කරගන්නේ නැද්ද දෙමාපියන්ගෙන් ඈත් වෙලා සමහරලාට ඉන්නවා. එහෙමයි ස්වාමීනි. ඕනේ. සමහර ළමයි ඉස්කෝලේ යන්නේ නැහැ ඉස්කෝලේ කඩකප්පල් කර ගන්නවා. සමහර සත්පුරුෂයෝ ගාවට කිට්ටු වෙන්නේ අතහැරලා දානවා. නැද්ද එහෙම? එහෙමයි. තියෙනවා.
තවද මහන්නේ භික්ෂුවට ආපත්‍යයෙන් චෝදනා කරයි කියනවා. එවිට භික්ෂුව විසින් ආපත්‍යයෙන් චෝදනා කරද්දී මම ඇවතකටපත් වූ කෙනෙක් නොවෙමි. මම් වනාහි ඇවතකටපත් කෙනෙක් නොවිනමි. මේ කියන්නේ වචන කියන්නේ නැහැ කියනවා. නිස්සබ්දේ සංඝයා විහිසනවා කියනවා. ආයි මුකුත් කියන්නේ නැහැ කියනවා. කිසි දෙයකට උත්තර දෙන්නේ නැහැ කියනවා. නිශ්ශබ්ද ඉඳගෙන සංඝයා විහිසනවා කියනවා. එහෙමයි ස්වාමීනි. බලන්න අපි කියනෝනේ අම්මෝ මේ හරි නිශ්ශබ්දයි හරි හොඳයි කියලා. නිශ්ශබ්දව ඉඳගෙන සංඝයා විහිසනවා කියනවා. දැන් හරි සංඝයා කියනවා කියලා මෙයාට ගාණක් නැහැ. අර බීරියලින්ට වීණාව වයින්නවා වගේ සිද්ධියක්. එහෙමයි ස්වාමීනි. එහිමත් අය මේ ලෝකේ ඉන්නවා කියලා. ස්වාමීනි කොච්චර මේ විස අපි ඇතුලේ තියාගෙන දැක්ක නේද? ඉන්නවද මේ? දැන් අපි දැන් අපිට දැන් හිම මොකක් හරි යම් කරුණකින් කරුණු කියද්දි ඉස්සෙල්ලම වැදගත් දේ තමයි අහන් ඉන්න එක. එහෙමයි. අහන් ඉඳලා ඊළඟට බලන්න ඕන ඇත්තටම තමන්ගේ අඩුපාඩු තියෙනවද? ඇත්තටම තියෙනවා ඊට පස්සේ අඩුපාඩු හදාගන්න ඊට පස්සේ ආයතින් සංවරයෙන් කටයුතු කරන්න ඕන. අවවාදයක් ගන්න තියෙනවා නම් අවවාදي ගන්න ඕන. පිළියම් කරගන්න. එහෙමයි. ඇත්තටම තමයි නිවැරදි ඉඳිවනම් චෝදනා ලබන්නේ පුළුවන් වෙලාවක කතා කරන්න ඕන. සමහරවිට තියෙන සමහර අවස්ථා තුන කතා කරන්න බෑ. ඒ තුරදී නිශ්ශබ්දව ඉන්නවා ඉතින්. එහෙමයි ස්වාමීනි. එතකොට යා නිවැරදි කෙනෙක්නේ. හැබැයි අර බැරැද්ද කරලා තියෙද්දිත් නිශ්ශබ්දව ඉන්නවා කියලා කියන්නේ අකීකරු බව. නිවැරදිව ඉඳිද්දි චෝදනා කරද්දී ඇත්තටම නිකම්ම නිශ්ශබ්දව ඉන්න හොඳ නෑ. දැන් භාගතුන් වහන්සේ සබුතෙන් චෝදනා කරනකොට ගාථාවක් දේශනා කරන්නේ නම් මේක කියාගෙන යන්න කියලා. එහෙමයි ස්වාමීනි. ඒක නිවට බව. බුදුරජාණන් සාරවර මේ සංඝයාට චෝදනා කරනෝනේ මොකක් හරි සිද්ධියක් සම්බන්ධව. එතකොට භාගතුන් ලස්සන ගාථාවක් උගන්වනෝනේ. ඊට සංඝයා ඒ ගාථාව යන යන තැන දේශනා කරනෝනේ. එහෙමයි. තේරුණා නේද? අද අවස්ථානුකූලව දේශනා කරනවා. ඒ වගේ ධර්මානුකූලව Tamanට වැරද්දක් නැතුව දී චෝදනා කරද්දී ඒ කරුණක් කියන්න පුළුවන් නම් කරුණ ඉදිරිපත් කරනවා. බැරිම නම් තමහන්ලාට අර මං කිව්වේ ඉහළ පෙරේත් අඩුපාඩුකම් තියෙනවා කියලා සමහර විට. එහෙමයි ස්වාමීනි. එතකොට සමහරලාට රළු පරුසකම් තියෙනවා, සමහරලාට නුවණින් විමසලා කටයුතු කරන, සමහරට කාර්ය බහුල නිසා ඒවට අවධානය යොමු කරන්න වෙලාවක් නැහැ. එතකොට සමහර විට නිශ්ශබ්ද පාඩු ඉතින් උසගෙන ඉන්න එක තමයි වටින්නේ. වෙන කරන්න දෙයක් නැහැ. එහෙමයි. බලන්න මෙතන ලස්සන විස්මිත ඉස්මතු වීමක් තියෙනවා. අපේ හිත තුළ තියෙන මහා කෙලෙස් ගොඩක්. අපි යම් කරුණක් ඉදිරියේදී අපි ඇක්ෂන් ගන්න විදිහ තමයි මේ පෙන්වන්න කරන්නේ. එහෙමයි ස්වාමීනි. හරියට බලන්න දෙන්න මේ නිශ්ශබ්දව ඉන්නවා කියලා ඉඳලත් සංඝයා වෙහිසන අය ඉඳලා තියෙනවා ඒ කාලේ. ඒකත් මේ එතකොට මොකද්ද? මේ කියන්නේ මොකද්ද මේ පුද්ගල පහත් වර්ගයේ පුද්ගලයේ ස්වභාවය. එහෙමයි ස්වාමීනි. උසස් වර්ගයේ පුද්ගල ස්වභාවයක් නෙමෙයි ඒක. එහෙමයි. පහත් වර්ගයේ පුද්ගල ස්වභාවය. ඒ පුද්ගලයාගේ අරමුණ මොකද්ද? උඹ ඕන තරම් බැනපල්ලා මම මගේ පාඩු නිශ්ශබ්දව ඉන්නවා කියලා නිශ්ශබ්දව ඉන්නේ ඇයි? අනික් කට්ටිය වෙහෙසන්. එහෙමයි. කාලයක් යනකොට මොකද වෙන්නේ? කියනවා කට්ටිය කතා වෙනවා. මෙයාට මොකුත් කියලා වැඩක් නැහැ. ඒත් ආයෙ නිරුත්තර වෙනවනේ එතකොට. එහෙමයි. මේ අකීකරු බව පිටදානකින් වෙන්නේම අර සත්පුරුෂ ජනයා තමන් ඉදිරියේ නිරුත්තර කරන එක නේද? තේරුණා නේද? එහෙමයි. හරි විශ්මිතයි ඒක. තවද මහන්නේ භික්ෂුවකට ආපත්‍යයෙන් චෝදනා කරයි කියන. එවිට භික්ෂූන් විසින් ආපත්‍යයෙන් චෝදනා කරන ලදුව මෙසේ කියයි කියනවා. කිම ආයුෂ්මත්නි ඔබ කුමක් මා කෙරෙහි මෙතරම් දැඩි ලෙස කටයුතු කරනවද කියලා පෙරලා ප්‍රශ්න කරනවා කියනවා. මට ඔය කටයුතු කරන විදිය හරි දැඩිනේ. දැන් මම ශික්ෂා ප්‍රතික්ෂේප කොට ගිහිවන්නේ මේ කියලා. ඒ වෙලාවෙම ශික්ෂා ප්‍රතික්ෂේප කළ ගිහි බවට පත් වෙනවා කියනවා. එහෙමයි. එහිමත් මොකද පහත් වර්ගයේ අස්වැයොත් ඉන්නවා කියන පුරුෂයොත් ඉන්නවා කියන. ඒක මොන වගේද? ඒක අර කෙවිතෙන් පහර දුන්නාට පස්සේ සමහර අස්වැයෙක් ඉන්නවනේ මොකද කරන්නේ මේ පෙරපාත් හකුලවා පසුපාත් හකුලවා එතනම සතරපා මැඩ හිඳ ගන්න අස්වැයෙක් ඉන්නවනේ. එහෙමයි සායනි. අස්වැයගේ ක්‍රියාකාරකම එතනින් ඉවරයි. ඒ වගේ තමයි කියනවා. ඇයිම්මල මට මෙච්චර මේ හැමතිස්සෙම ඇඟිල්ලෙන් එන නවවාද කරන්න කියලා ඒකම ප්‍රශ්නිකට අරගෙන සිව් හැරලා ගිහි බවට පත් වෙනවා කියලා. බලන්න එතකොට මේ ශාසනයේ යද්දී අපට වරදින විදිය මෙසේ නම් එහෙනම් මේ කෙලෙස් මිශ්‍ර වෙච්ච ලෝකේ අපි මේ අනිත් ඒවත් එක්ක කටයුතු කරනකොට කොච්චර ප්‍රශ්න හදා ගන්නවද අපි. එහෙමයි ස්වාමී. මේ ශාසනයක් ඉදිරියේ ධර්මයක් ඉදිරියේ ශාස්ත්‍රුන් වහන්සේගේ අවබෝධය ඉදිරියේ කල්යාණ මිත්‍ර ශ්‍රේවණයක් ඉදිරියේදී මෙච්චර
ඇක්ෂන් එනවා නම් අකීකරුකමත් එක්ක එහෙනම් අපේ ජීවිතයේ අනිත් දේවල් වලින් කොච්චර පිරිහෙනවද මේ අකීකරුකම කියන කාරණෙත් එක්ක. එහෙමයි ඒ ස්වාමී. නිසා මේ අකීකරුකම කියන එක නම් අම්මෝ එහෙමයි. අපේ විනාශයටම ගෙනියනවා නේද? ස්වාමීනි අවසරයක් ලැබේවා දැන් බාහිර සමාජයේ අපිට අවවාද ලැබෙන බොහෝ අවස්ථාවල අර මේ අවවාදයේ කවර කරුණක් උදෙසා අපිට ලැබෙනවද කියන එක විමස ගන්න කලින්ම අර අපි ගාව තියෙන අවි ආයුධ වලින් පෙරලා අපව මේ අනිත් පැත්තට පහර දෙන එක තමයි අකීකරුකමේ ස්වභාවය. එහෙමයි ස්වාමී. ඒක බුද්ධ ශාසනයෙන් මේ අහිමි වෙන උතරින් තමයි ඉතින්. බුද්ධ ශාසනය අහිමි වෙලා යනවා. එහෙමයි. මේ පුද්ගලයෝගේ 8 දිනක් ඉතින් මේ ශාසනය සමහරට ඇසුරු කරගෙන භාගතුන් මේලයි සමහරට ඉන්නේ නැති. එහෙමයි ස්වාමීනි. සමහරට මේ පුද්ගලයන්ට නැගී සිටීම පිණිස තමයි එතකොට මේ කාරණා ටික දේශනා කරලා තියෙන්නේ. ධර්ම ශ්‍රවණය කරන පිරිස අතරෙත් ඉතින් මේ කියන පුද්ගල ස්වභාවයන් ඇති. එහෙමයි. බලන්න මේ ධර්මයේ කොතරම් අසිරිමත්ද කියලා පින්වත්. ඉතින් ඒ නිසා මේ පින්වත් සිළු දනාට මේ උතුම් දහම් පරයය තමන්ගේ ජීවිතය තුළ මේ අඩුපාඩු හදාගෙන ගුණධර්ම දියුණු කරගෙන සසර දුකින් ඈතර වෙන්න එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසෙත් අපි හැමදිනාටම අනුකම්පාවෙන් ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ ඒ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ නිර්මල ශ්‍රී සද්ධර්මයේ අපට අනුකම්පාවෙන් පෙන්වා වදාළ. ඉතින් අපි හැමදෙනාම අපට අනුකම්පා කරුණා ඇති ගරුතර මහා සංඝරත්නය සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි මේ පුණ්‍යානුමෝදනාව පිණිස කාලය අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාවත් සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිත කස්සරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මහමෙවුනා බෞද්ධ විද්‍යාලයේ දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශාක්‍ය මෙත්සර පුතුණුවන්ගේ ජන්මදිනය නිමිත්තෙන් ආශිර්වාද කිරීම පිණිස කැලණිය පොල්හේනේ පදිංචි විජේමාන මෑණියන් ඇතුළු පින්වත් පිරිස රාශී වෙලා ඉතින් මේ රැස්වන උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා සක්දෙවිඳුන් විරෝධ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට සතරවරන් රජදරුවන් සෙම්පත් දිව්වරු සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන් ජනවසම දෙවියන්ට ඒ වගේම සම්බුදු සසුන සුරකින්න ශ්‍රී මහා බෝරජානන් වහන්සේලා ධාතුන් වහන්සේ සුරකින්න සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ලෝකපාලක සත්පුරුෂ සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණයේ පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මයේ අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාාර පින පරම පූජනීය මේ ධම්මග විවර කළ දුන ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට ශ්‍රද්ධා මාධ්‍යාලය අනුශාසක කළුදිනියේ සුබෝධි ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැප වෙන මහා සංඝරත්නයට උපාසක දරුවන්ට අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාාර පින ඊ අද දවසේ ධර්ම දානය කළ සියලු දෙනා නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාාර පින මහමෙවුනා බෞද්ධ විද්‍යාලයේ දෙවෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශාක්‍ය මෙත්සර පින්බර පුතුට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සියලු අධ්‍යාපන කටයුතු සුවසේ කරන්න තුන්රෝණි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. ඒ වගේම උදාාර පින කැලණිය පොල්හේනේ පදිංචි විජේමාන පින්බර මෑණියන්ට පවුලේ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාට අපගේ පින්බර දෙමව්පියන්ටත් ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ කටයුතු කරන සියලු දෙනාටමත් ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. කොරෝනා වෛරසයෙන් පීඩා විඳින සියලු දෙනා මේ පුණ්‍යානුභව බලෙන් සුවපත් වේවා. ධර්ම අවබෝධයට මේ පින්කසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා
පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් අදත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මයේ පෙන්වා වදාළ ඒ ධර්මයේ ශ්‍රද්ධා රූප වාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද අප හැම දෙනාම වෙනුවෙන් මේ උතුම් සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන මහමෙවුනාව බෞද්ධ විද්‍යාලයේ 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශාක්‍ය මෙත්සර පින්වන්ත පුතුණුවන්ගේ ජන්මදිනයේ නිමිත්තෙන් ආශිර්වාද කිරීම පිණිස කැලණිය පොල්හේනේ පදිංචි විජේමාන මෑණියන් ඇතුළු ඥාති පිරිස විසින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ. ඉතින් මේ පින්වන්ත හැම දෙනාමත් පිනැති ඔබ හැම දෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නට යෙදෙනවා. ඉතින් අප හැම දෙනාගේ සිත් සතන් සකස් කරගන්නට අවශ්‍ය ඒ භාග්‍යවතුන් වහන්සේගේ නිර්මල ශ්‍රී සද්ධර්මයයි ඔබත් මමත් ශ්‍රවණය කළේ. ධර්මයෙන් ධර්මයේ කලපා තමන්ගේ අධ්‍යාත්මය තමන්ගේ ජීවිතය සකස් කරගන්න ජාතිය වාසනාවන්ත වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.